තත්ත්වයන් පවතින බැවින් මූලික ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීමට ඕනෑම සමාජයකට සිදුවේ. මෙසේ ඕනෑම සමාජයක් විසින් මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්නවල ස්වරූප තුනකි. හරි, පළවෙනි එක ඔයාලට දීලා තිනවා පුතේ කුමක් කොපමණ නිපදවිය යුතුද කියලා. ඔතන පොඩි හිස්තැනක් දීලා තියෙනවා. ඒ ප්‍රශ්නයට කියන වෙනත් නමක් තියෙනවා. මේ පන්ති ඉන්නවද කවුරු හරි අහලා තියෙනවද ඒ නම? කුමක් කොපමණ නිපදවිය යුතුද කියන ප්‍රශ්නයට කියන වෙනත් නමක් අහලා තියෙනවද? අහලා තියෙන විදිහක් නැහැ. තාම අපි ඉගෙනගෙන නැහනේ කොටස්. හරි, මේන් අහගන්න කුමක් කොපමණ නිපදවනවාද කියන ප්‍රශ්නයට කියන වෙනත් නමක් තමා පුතේ අපි කියනවා සම්පත් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නේ. ඒතර විභාගෙදී එහෙම දෙන්න පුළුවන් ඔයාට. කුමක් කොපමණ නිපදවිය යුතුද කියන එකට කියනවා සම්පත් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නේ. කෙසේ නිපදවිය යුතුද කියන ප්‍රශ්නයට අපි කියනවා නිෂ්පාදනයේ පිළිබඳ ප්‍රශ්නේ. කා සඳහා නිපදවනවාද කියන ප්‍රශ්නයට අපි කියනවා ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නේ. මේ විදිහට පුතේ අපිට පුළුවන් මේ ප්‍රශ්නය නැත්තම් මේ ප්‍රශ්න වලට කියන වෙනත් නම් තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මේ කුමක් කොපමණ නිපදවිය යුතුද, කෙසේ නිපදවිය යුතුද, කා සඳහා නිපදවිය යුතුද කියන ප්‍රශ්න වලට කියන නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. මොකද බහුවර්ණ පේපර් එකේ ඒ කියන නම් වලින් ඔයාට දෙන්න පුළුවන් මේ ප්‍රශ්න තුන. හරි, එහෙනම් ලියා ගන්න පුතේ කුමක් කොපමණ නිපදවිය යුතුද කියන එක යටින් ලියා ගන්න හිස්තැනේ සම්පත් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. සම්පත් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. සම්පත් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. ඊළඟ කෙසේ නිපදවිය යුතුද කියන ප්‍රශ්නයට යටින් ලියන්න නිෂ්පාදනයේ පිළිබඳ ප්‍රශ්නය. නිෂ්පාදනයේ පිළිබඳ ප්‍රශ්නය. තුන්වෙනි එක කා සඳහා නිපදවිය යුතුද කියන එකට ලියන්න ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. හරි. දැන් අපි ඉස්සරලාම් බලමු පුතේ ඔතනින් පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න යන්න. ඒ කියන්නේ අපි කතා කරන්න යන්නේ දරුවනේ කුමක් කොපමණ නිපදවනවාද කියන ප්‍රශ්නේ. කුමක් කොපමණ නිපදවනවාද කියන ප්‍රශ්නයට කියන වෙනත් නමක් තියෙනවා. අපි ඒකට කියනවා සම්පත් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. සම්පත් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. දැන් අපි බලමු මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ. පුතේ මේ සරලව ගත්තොත් කුමක් කොපමණ නිපදවනවාද කියන එකේ කෙටිම අදහස තමයි ආර්ථිකයක් සතු හිඟ සම්පත් යොදාගෙන කුමන භාණ්ඩ හා සේවා කොපමණ ප්‍රමාණයන්ගෙන් නිපදවිය යුතුද කියන ප්‍රශ්නේ. ඒක විදිහක්. එහෙම නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්.
ආර්ථිකයක් සතු හිඟ සම්පත් කුමන විකල්ප නිෂ්පාදන අතර කෙසේ බෙදා හරිනු ලබන්නේද කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ හිඟ සම්පත් යොදාගෙන කුමන භාණ්ඩ හා සේවාවන් කොපමණ ප්‍රමාණයන්ගෙන් නිෂ්පාදනය කරන්න ඕනේද? ඒ නිෂ්පාදන සම්පත් කොහොමද විකල්ප නිෂ්පාදන අතර බෙදා හරින්නේ? අන්න ඒකයි මේකට කියන්නේ සම්පත් බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්නය කියලා. ඇයි පුතේ මෙවැනි ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න වෙන්නේ? ලෝකයේ කිසිදු ආර්ථිකයකට හැකියාවක් නැහැ. Tamanට අවශ්‍ය සියලුම භාණ්ඩ ඕනම ප්‍රමාණයන්ගෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැහැ. මොකද තියෙන සම්පත් හිඟ නිසා අපිට කැමැති නිෂ්පාදන කැමැති ප්‍රමාණයන්ගෙන් නිපදවන්න කිසිදු රටකට හැකියාවක් නැහැ. ඒ නිසා ලෝකයේ ඕනම ආර්ථිකයක් තීරණය කරන්න ඕන මොනවද නිෂ්පාදනය කරන්නේ කොහොමද නිෂ්පාදනය කරන්න කියන කාරණේ. අන්න ඒකට තමයි කියන්නේ පුතේ කුමක් කොපමණ නිපදවිය යුතුද කියන ප්‍රශ්නේ. එකකින් අදහස් වෙන්නේ අන්නේ කාරණේ. ඒ කියන්නේ ආර්ථිකයක් සතු හිඟ සම්පත් යොදාගෙන කුමන භාණ්ඩ හා සේවා කොපමණ ප්‍රමාණයන්ගෙන් නිෂ්පාදනය කරන්න ඕනද? ඉතින් ඒකට සරලම හේතුව තමයි රට සතු සම්පත් හිඟ නිසා ඒ හිඟ සම්පත් යොදාගෙන සියලු මිනිස් උවමනා අසීමිත මිනිස් උවමනා සියල්ල සපුරාලීමට ප්‍රමාණවත් භාණ්ඩ හා සේවා තොගයක් නිෂ්පාදනය කරන්න කිසිදු ආර්ථික ක්‍රමයකට හැකියාවක් නැහැ. ඒ කියන්නේ හැමෝගෙම උවමනා තෘප්තිමත් කරන්න ලෝකයේ කිසිදු රටක් සමත් වෙලා නැහැ. එහෙම වුණා නම් පුතේ ප්‍රශ්න තියෙන විදිහක් නැහැනේ. ලෝකයේ කිසිදු රටක ප්‍රශ්න නැති රටක් තියනවද බලන්න. මිනිසුන්ගේ උවමනා 100%ක් තෘප්තිමත් වෙලාද කියලා බලන්න හැම රටකම නැහැ. සියලුම මිනිස්සු උවමනා තෘප්තිමත් කරන්න බෑ. දැන් උදාහරණයක් අපේ රටේ A level පාස් වෙන හැමෝම විශ්වවිද්‍යාලය යනවද? නැහැ. විශ්වවිද්‍යාලය යන හැමෝටම රැකියා තියෙනවද? ඒත් නැහැ. නේද? සාමාන්‍ය පෙළ කරන ඔක්කොමලා උසස් පෙළට ගන්නවද? ඒත් නැහැ. මොකද්ද මේකට හේතුව? උසස් පෙළ A3ක් තිබුණත් සමහර ළමයිට විශ්වවිද්‍යාලයට යන්න බෑ. ඒ කෝටා ක්‍රමයට අහු වෙලා නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ආණ්ඩුවට නැත්තම් රජයට එහෙම නැත්තම් රටේ සමස්ත සම්පත් සියලු උසස් පෙළ දරුවන්ට විශ්වවිද්‍යාලය පහසුකම් ලබා දීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සම්පත් හිඟයි. හැබැයි උවමනා අසීමිතයි. ඒ හින්දා ආර්ථිකයට සිද්ධ වෙනවා කුමන විකල්ප උවමනා තෘප්තිමත් කරන්න මේ හිඟ සම්පත් බෙදා හරිය යුත්තේද කියන එක. ඒකයි මේකට කියන්නේ සම්පත් බෙදා හැරීම පිළිබඳ ගැටලුව කියලා. පැහැදිලිද? එතකොට මේ වගේ ප්‍රශ්නයක් අපෙන් ඇහුවොත් ඒ කියන්නේ කුමක් කොපමණ නිපදවනවාද කියන ප්‍රශ්نين අදහස් වෙන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔයාට මාකින් එකේදී මෙන්න මේ වගේ උත්තරයක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. බලන්න මොකක්ද කියන්නේ? ආර්ථිකයේ හිඟ සම්පත් විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදන අතර අංශ අතර බෙදා වෙන් කරනු ලබන්නේ කෙසේද යන්න තීරණය කිරීමයි. සම්පත් හිඟවීම හා ඒවායේ විකල්ප භාවිත පැවතීම නිසා මෙම ප්‍රශ්නය පැන නගී. මේ සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නයේ ලෙසද හඳුන්වයි කියලා කියනවා. අන්න බලන්න මම අර සාකච්ඡා කරපු සියල්ල ඒ මාකින් එකේ මේ විදිහට කතා කරලා තියෙනවා. මේක තමයි ඔයාගේ මාකින් එකේ තියෙන උත්තරේ ওই ප්‍රශ්නෙට අදාළව. කුමක් කොපමණ නිපදනවාද කියන ප්‍රශ්نين අදහස් වෙන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔන්න ඔය කියන උත්තරේ ඔයා ලබා දෙන්න ඕන. හරි. එහෙනම් අපි ලියාගමු ඔයාගේ ටියුට් එකේ පිටු අංක 1 කුමක් කොපමණ නිපදවිය යුතුද කියලා තියෙන්නේ. අන්න එතන ලියන්න මෙහෙම. එතන මේ ටික තමයි ලියන්න යන්නේ. ඔයා ඒක බලාගෙන ලිව්වත් කමක් නැහැ. නැත්තම් මං කියන එක අහගෙන ලියන්න. ඕනම කෙනෙකුට පුළුවන් ෆොටෝ එකක් එහෙමත් ගහ ගන්න. ඔයාගේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහ ගන්න පුළුවන්. එහෙම දැන් ඔයාට මං හැම පැත්තෙම පහසුකම් ලැබෙන විදිහට තමයි ලෙසන් එක කරගෙන යන්නේ. ඒතර ආයෙ ඒවා බලන්න පුළුවන්. ඔයාට වීඩියෝ එක දාපුවාම ඒක බලන්න පුළුවන්. එහෙනම් මග හැරෙන්නෙම නෑ ඔයාව. හරියටම පන්ති ඉන්න දරුවෙකුට විධිමත්ව මේ වැඩසටහන කරගෙන යන්න පුළුවන්. නේද? දැන් වීඩියෝ ලෙසන් දාපුවාම එක දවසක් සම්පූර්ණ පැය 24ක් මන් තියලා තියෙනවා.
ඒ පැය 24 ඇතුළත ඕනම වෙලාවක ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. පැහැදිලිද? රයිට් ලියා ගන්න පුතේ. ආර්ථිකයේ හිඟ සම්පත් ආර්ථිකයේ හිඟ සම්පත් විවිධ භාණ්ඩ හා සේවා විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදන අංශ අතර බෙදා වෙන් කරනු ලබන්නේ කෙසේද යන්න තීරණය කිරීම මෙම ගැටලුවෙන් අදහස් වේ. සම්පත් හිඟවීම හා ඒවායේ විකල්ප භාවිත පැවතීම නිසා මෙම ප්‍රශ්නය පැන නගී. එබැවින් මෙය සම්පත් බෙදාවෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නය ලෙසද හඳුන්වයි. හරි. ඒ තමයි පුතේ මේ කුමක් කොපමණ නිපදනවාද කියන ප්‍රශ්නේ අර්ථය මම ඔයාට කියලා දුන්නේ. හොඳයි ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. බලන්න මේ ගැන ඔයාට මොනවද තේරෙන්නේ කියලා. අපේ දෙවෙනි ප්‍රශ්නේ තමයි කෙසේ නිෂ්පාදනය කරනවාද කියන ප්‍රශ්නේ. හොඳට අහගෙන ඉන්න. කෙසේ නිපදවනවාද? මේ ප්‍රශ්නයට කියන වෙනත් නමක් තමයි පුතේ නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නේ. අපි මේකට කියනවා නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නේ කියලාත් කියනවා. කෙසේ නිපදවනවාද? එහෙම නැත්නම් නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නේ. මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? මොන හොඳට අහගෙන ඉන්න. පුතේ නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නේ කියලා කියන්නේ අපි දැන් තීරණය කළා මුලින්ම කුමන භාණ්ඩ කොපමණ ප්‍රමාණයන්ගෙන් නිපදනවාද කියලා. කුමක් කොපමණ නිපදනවාද කියන ප්‍රශ්නයෙන් අපි තීරණය කළා ආර්ථිකයේ සතු හිඟ සම්පත් යොදාගෙන කුමන භාණ්ඩද නිෂ්පාදනය කරන්නේ කොපමණ ප්‍රමාණ වලින් නිෂ්පාදනය කරනවාද? අන්න ඒ ප්‍රශ්නේ අපි තීරණය කළා දැන්. ඔන්න දැන් තව ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි කෙසේ නිෂ්පාදනය කරනවාද? අපි නිෂ්පාදනය කරන්නේ කොහොමද? අන්න දැන් අපි මොනවද නිෂ්පාදනය කරන්න කියලා තීරණය කළාට පස්සේ අපිට හිතන්න වෙනවා කොහොමද අපි නිෂ්පාදනය කරන්නේ? මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? මේකෙන් අදහස් වෙන්නේ පුතේ නිෂ්පාදන ශිල්ප ක්‍රමය මොකද්ද කියන එක. නිෂ්පාදන ශිල්ප ක්‍රමය කුමක්ද? මේක තමයි පුතේ මේ කෙසේ නිපදවනවාද කියන ප්‍රශ්නේ අර්ථය. ප්‍රධාන වශයෙන් ඕනෑම ආර්ථිකයකට ඕනෑම සමාජයකට යොදා ගන්න පුළුවන් විකල්ප නිෂ්පාදන ශිල්ප ක්‍රම දෙකක් තියෙනවා.
දන්නවද කවුරු හරි මේ මොනවද කියලා? විකල්ප නිෂ්පාදන ශිල්ප ක්‍රම දෙකක් තියෙනවා. මොනවද? පුතේ එකක් තමයි අපි කියනවා ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. මං කියලා දෙන්නම්. ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. අනිත් එක්කනට අපි කියනවා ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. දැන් අපි කෙසේ නිපදනවාද කියන ප්‍රශ්නේදී තීරණය කරන්න යන්නේ අපි යොදාගන්නේ ශ්‍රම සූක්ෂම ක්‍රමයේද ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමයේද කියන එක තමයි තීරණය කරන්න යන්නේ. හරි ඒක අපි තීරණය කරන්න යන කලින් ඔයා දැනගන්න ඕන මොකද්ද මේ දෙකේ අර්ථය. පුතේ ශ්‍රම සූක්ෂමයි කියලා කියන්නේ මෙන්න මේකයි. අපි කියනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යන්ත්‍රෝපකරණ භාවිතා කරන අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් ශ්‍රමයේ භාවිතා කරනවා නම් ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර භාවිත කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ශ්‍රමයේ භාවිතා කරලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා නම් එතන තියෙන්නේ ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. ඒ කියන්නේ ප්‍රාග්ධනයට වඩා වැඩි ශ්‍රම කාලයක් යොදා ගන්නවා. යන්ත්‍ර කාලයට වඩා වැඩියෙන් ශ්‍රම කාලේ භාවිතා කරනවා. දැන් මෙහෙම දෙයක් මතක තියාගන්න. ශ්‍රමිකයන්ට විතරක් නිෂ්පාදන කරන්නත් බෑ. යන්ත්‍ර සූත්‍ර වලට විතරක් නිෂ්පාදනය කරන්නත් බෑ. ශ්‍රමිකයොත් ඉන්න ඕන, යන්ත්‍රෝපකරණත් තියෙන්න ඕන. එතකොට මේ ශිල්ප ක්‍රම දෙක වෙනස් වෙලා තියෙන්නේ සාපේක්ෂව වැඩි දායකත්වයේ තියෙන ශ්‍රමයෙන්ද යන්ත්‍රවලින්ද කියන කාරණේ මත. කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් ශ්‍රමය යොදා ගන්නවා නම් ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර එහෙම නැත්නම් ප්‍රාග්ධනයට වඩා වැඩියෙන් ශ්‍රමය යොදා ගන්නවා නම් අන්නේ ශිල්ප ක්‍රමයට කියනවා පුතේ ශ්‍රම සූක්ෂමයි කියලා. අපි තුමු 100න් 20ක් විතර යොදාගන්නේ ප්‍රාග්ධනය 180ක්ම යොදාගන්නේ ශ්‍රමය. අන්න එවැනි ක්‍රමයකට තමයි කියන්නේ ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමයක් කියලා. දැන් උදාහරණයක් ගත්තොත් ගොඩාක් දුරට ඔය ගෙවතු වගාවන් එහෙම නැත්නම් එළවලු වගාවන් කලින් නම් වී වගාවේ පවා වැඩිපුරම යොදාගෙන තියෙන ශ්‍රමය. දැන් බලන්න කිරි කපන්න එහෙම නැත්නම් තේ දළු නෙලවන්න යන්ත්‍ර නෙමෙයි ගොඩක් කරන් තියෙන්නේ. ශ්‍රමයේ භාවිතා කරලා තියෙන්නේ. එතන තියෙන්නේ ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. යන්ත්‍ර යොදා ගන්නවා කුඩා පරිමාණේ. තේරුණාද? අන්නේ ඒ මෙතන යන්ත්‍ර වලට සාපේක්ෂව ශ්‍රමයේ වැඩියෙන් භාවිතා කරලා නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙවනවා නම් ඒකට අපි කියනවා පුතේ ශ්‍රම සූක්ෂමයි කියලා. එහෙනම් ප්‍රාග්ධන සූක්ෂම කියන්නේ මොකක් වෙන්න ඕනද? අපි කියනවා නිෂ්පාදන ක්‍රියාවලිය තුල ශ්‍රමයේ භාවිතා කරන අනුපාතයට වඩා වැඩි අනුපාතයක් මිශ්‍ර කරලා තියෙන යන්ත්‍රෝපකරණ නම් ඒ කියන්නේ ශ්‍රම කාලයට වඩා වැඩි යන්ත්‍ර කාලයක් භාවිතා වෙනවා නම් නිෂ්පාදන ක්‍රියාවලිය තුල අන්නේ වැනි නිෂ්පාදන ශිල්ප ක්‍රමයකට කියනවා ප්‍රාග්ධන සූක්ෂමයි කියලා. දැන් ඔයා ගත්තොත් ජපානයේ මෝටර රථ නිෂ්පාදනය, ඇමරිකාවේ පරිගණක නිෂ්පාදනය, දැන් ශ්‍රී ලංකාවේ ගත්තොත් වර්තමාන කෘෂි නිෂ්පාදන පවා වැඩිපුර අපි භාවිතා කරලා තියෙන්නේ ප්‍රාග්ධනය. දැන් ජපානයේ මෝටර රථ නිෂ්පාදනයේ වැඩිපුරම ඉන්නේ රොබෝ යන්ත්‍ර ප්‍රාග්ධනය. මිනිස් ශ්‍රමයේ යොදාගෙන තියෙන අත්‍යවශ්‍ය තීරණ ගැනීමේ කාර්ය සඳහා පමණයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රමය අඩුවෙන් භාවිතා කරලා තියෙන්නේ. ඒ හින්දා වැඩි ප්‍රතිශතයක් තියෙන ප්‍රාග්ධනය නම්. එවැනි ශිල්ප ක්‍රමයකට කියනවා ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමයක් කියලා. එහෙනම් මම හිතනවා ඔයාලට තේරුණා කියලා. මොකක්ද එතකොට මම තේරුම් කරන්න උත්සාහ කළේ නිෂ්පාදන ශිල්ප ක්‍රම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය, අනිත් එක තමයි ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමයේදී වෙන්නේ ප්‍රාග්ධනයට වඩා වැඩි ප්‍රතිශතයක් යන්ත්‍රෝපකරණ වලට වඩා වැඩි ප්‍රතිශතයක් ශ්‍රමයේ භාවිතා කරනවා නම් ඒකට අපි කියනවා ශ්‍රම සූක්ෂමයි කියලා.
ප්‍රාග්ධන සූක්ෂමකයේදී වෙන්නේ මොකද්ද? ශ්‍රමයට වඩා වැඩි ප්‍රතිශතයක් යන්ත්‍රෝපකරණ භාවිතා කළ නිෂ්පාදනය වෙනවා නම් එවැනි නිෂ්පාදන ශිල්ප ක්‍රමයකට කියනවා ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමයක් කියලා. එතකොට දැන් මේ ශිල්ප ක්‍රමය මොකද්ද කියන එක පිළිබඳ ප්‍රශ්නය තමයි කෙසේ නිපදනවාද කියන එකෙන් අදහස් වෙන්නේ. ඒ කියන්නේ මේ ආර්ථිකයේ තීරණය කරන්න ඕන අපි යොදාගන්නේ ශ්‍රම සූක්ෂම ක්‍රමයේද ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමයේද කියලා. ඒක පුතේ රටින් රටට වෙනස් වෙන්න පුළුවන් මේ තීරණය. ඒ තෝරා ගැනීම වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් චීනය ඉන්දියාව වගේ රටවල් කියන්නේ පුතේ ලෝකේ වැඩිම ජනගහනය ඉන්න රටවල් දෙක. දැන් ඒ රටවල් වල වැඩිපුර ශ්‍රම සම්පතක් තියෙනවා නේද? ජනගහනය වැඩි හින්දා පුතේ ශ්‍රම බලකායත් වැඩිනේ. ඒ කියන්නේ යාළගේ ශ්‍රම සම්පත විශාලව තියෙන රටවල් දෙකක්. එයාලට පුළුවන් නේද පුතේ ශ්‍රම සම්පත විශාල වශයෙන් තියෙනකොට ප්‍රාග්ධනයට වඩා අඩු මිලකට එයාලට ශ්‍රමය යොදා ගන්න පුළුවන්. ඇයි ශ්‍රමයේ මිල අඩුයි? ඇයි අතිරික්ත ශ්‍රමිකයෝ ඉන්නේ? ප්‍රාග්ධනයට සාපේක්ෂව ශ්‍රම අතිරික්තයක් තියෙන. එතනදී එවැනි රටවලට වඩාත් යෝග්‍යයි ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමයේ භාවිත කරන එක. මොකද ඒ තුලින් පිරිවැය අඩු කරගන්න පුළුවන්. දැන් බලන්න ජපානයේ වගේ රටක් ගත්තොත් ජපානයේ පුතා හැමදාම අලුත් දේවල් හොයාගන්න නවෝත්පාදන බිහි කරන නව තාක්ෂණයේ ගවේෂණය කරන රටක්. එයාලා අලුතෙන් ප්‍රාග්ධන මෙවලම් උපකරණ හදනවා නිතරම. දැන් බලන්න අපි ගත්තොත් එහෙම ජපානයෙන් එන වාහන බලන්නකෝ. අද ඉසු කරපු වාහන තොගයට වඩා සම්පූර්ණ වෙනස් සමහරට ඊළඟ දවසේ නිෂ්පාදනය කරනවා. අලුත් සීරීස් එකක් එන්නේ. ඒ කියන්නේ යා අලුතෙන් හොයා බැලීම් කරන රටක්. එයාගේ තාක්ෂණය නැත්තම් ප්‍රාග්ධනයේ මිල සමහරට ශ්‍රමයේ මිලට වඩා අඩුයි. මොකද බුද්ධිමත් උගත් ශ්‍රමිකයෝ තමයි ඉන්නේ. ඒකයි අලුතෙන් දේවල් එයාලා කරන්නේ. ඒ කියන්නේ එයාලා පුහුණු ශ්‍රමිකයෝ. ශ්‍රමයේ පිරිවැය ඒ රටවල් වල වැඩි. හැබැයි ප්‍රාග්ධනයේ පිරිවැය සාපේක්ෂව පහළ මට්ටමක තියෙන්න පුළුවන්. එවැනි රටකට ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමයට යන්නේක වාසිදායක වෙන්න පුළුවන්. දැන් ශ්‍රී ලංකාව ගත්තොත් සමහර කර්මාන්ත තියෙනවා ප්‍රාග්ධන සූක්ෂමයි. සමහර ව්‍යාපාර තියෙනවා ශ්‍රම සූක්ෂමයි. විශේෂයෙන් රාජ්‍යංශයේ ව්‍යාපාර ගත්තොත් ගොඩක් එව්වා ශ්‍රම සූක්ෂමයි. මොකද ශ්‍රමයේ අඩු මිලකට අරගෙන රැකියා දෙන්න ඕන හින්දා එයාලා ශ්‍රම සූක්ෂම ක්‍රමය තමයි භාවිතා කරන්නේ. නමුත් වර්තමානයේ ට්‍රෙන්ඩ් එක පෞද්ගලික අංශේ ගත්තොත් වැඩිපුරම එයාලා ප්‍රාග්ධනයේ භාවිතා කරන්නේ. පරිගණක යන්ත්‍ර නේද, විදුලි උපකරණ, ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතා කළ වැඩ කරන්නේ. ශ්‍රමයේ ඉතා අතොස්සයි යොදාගෙන තියෙන්නේ. එහෙනම් ඔන්න අපේ දෙවෙනි ප්‍රශ්නෙට ආවා. නිපදවන නැත්තම් කෙසේ නිපදවනවාද කියන ප්‍රශ්නේ අර්ථය තේරුම් ගන්න යන්න. හොඳයි අපි නෝට් එකක් දාගමු. පුතේ කරන්ට් එක ගියා. කමක් නැහැ මේ ෆෝන් මේකේ තියෙන කරන්ට් එකෙන් මම කරගෙන යනවා. ඔයාලට මාව ඇහෙනව නේද පුතේ? දරුණේ මාව ඇහෙනවද? ඔව් සර්. ඔයාලට කරන්ට් එක තියෙනව නේද? ගැටලුවක් නැහැනේ කාටවත්? ඔව් සර් තියෙනවා. හරි. එහෙනම් ඔයාලා ඉන්න ලෙසන් එකෙන් අයින් වෙන්න එපා. කරන්ට් එක ඒවි. මම එදකම් කරගෙන යනවා හරි. අපි ලියාගම් පුතේ දෙවෙනි ප්‍රශ්නේ කෙසේ නිපදවනවාද කියන එක. ඒ යටතේ ලියන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා කවර සම්පත් භාවිතා කළ යුතුද යන්න
භාවිතා කළ යුතුද යන්න මෙම ප්‍රශ්නේ මෙම ප්‍රශ්නයෙන් අදහස් වේ. සර් ආයතේ ටික කියන්නකෝ. හරි ලියා ගන්න. මම මුලින් ඉඳලා කියනවා බලා ගන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට කවර සම්පත් භාවිත කළ යුතුද කවර ශිල්ප ක්‍රම අනුගමනය කළ යුතුද යන්න තීරණය කිරීමේ ප්‍රශ්නයයි. තීරණය කිරීමේ ප්‍රශ්නයයි. ඊළඟට භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා හිඟ සම්පත් කවර අනුපාතයකට මිශ්‍ර කළ යුතුද යන්නයි. නැත්නම් මිශ්‍ර කළ යුතුද යන්න තීරණය කිරීමයි. මිශ්‍ර කළ යුතුද යන්න තීරණය කිරීමයි. ඒකේ මොනවා ලියන්න ප්‍රධාන නිෂ්පාදන ශිල්ප ක්‍රම දෙකකි. ප්‍රධාන නිෂ්පාදන ශිල්ප ක්‍රම දෙකකි. පුතේ එතන තියෙනවා පළවෙනි එකන ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. අපි එතන ලියාගමු ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය කියන්නේ මොකක්ද කියලා මම දැන් ඔයාලට කියලා දුන්නා. ඒකේ ලියන්න මෙහෙම. ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය කියලා දාලා ලියන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියේදී කිව්වත් කමන්නේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රාග්ධනයට සාපේක්ෂව වැඩිපුර ශ්‍රමය යොදා ගනිමින් නිෂ්පාදනය කිරීම ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය වේ. ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය වේ. ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය වේ. ඒකම ලියන්න. එහිදී යන්ත්‍ර කාලයට වඩා වැඩිපුර ශ්‍රම කාලය භාවිත කරයි. යන්ත්‍ර කාලයට වඩා වැඩිපුර
ශ්‍රම කාලයේ භාවිත කරයි. හරි. ඊළඟට ඔයාලට දීලා තිනවා පුතේ ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. අපි ඒක දන්නවා. ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමයේදී මොකක්ද කිව්වේ? අපි කිව්වා භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී ශ්‍රමයට සාපේක්ෂව වඩා වැඩිපුර යන්ත්‍ර යොදා ගන්නවා නම් එහෙම නැත්නම් ශ්‍රම කාලයට වඩා වැඩිපුර යන්ත්‍ර කාලය යොදාගෙන වැඩ කරනවා නම් ඒකට අපි කියනවා ප්‍රාග්ධන සූක්ෂමයි කියලා. දැන් ඔයා බැලුවොත් ඔයාලා ගොවිතැන් කරන වී ගොවිතැන් කරන ක්‍රියාවලිය ගත්තාම පුතේ අතීතයේදී නම් ශ්‍රම සූක්ෂම ඇත්තරම තිබ්බේ. යන්ත්‍ර පේන තෙක් මානක නැහැ. ගොයන් කපනෙව්වා, කොළ මදිනෙව්වා, කොළ හොල්ලනෙව්වා, බැත නැත්තම් වී පෑන් කරනෙව්වා ඔක්කොම මිනිස්සු කලේ ශ්‍රමේ භාවිතා කරලා. අද බලන්නකෝ කුඹුරු වැඩ කරන්න ගිහපුවාම අද මිනිස්සු නෙවෙයි ඉන්නේ කුඹුරේ යන්ත්‍ර තියෙන්නේ. එදා යන්ත්‍ර නෙවෙයි හිටියේ මිනිස්සු හිටියේ. අද බලන්න භූතයා හරි කවුරු හරි සුනාමි හරි කියලා යන්ත්‍ර තියෙනවා. ගියපු ගමන් ආය මොනවත් නැහැ. එක වරුවෙන් ඉවරයි අක්කර ගණනාවක්. එදා අක්කරයක විතර කුඹුරක් ඉවර කරන්න මිනිස්සු 20ක් විතර දවස් 2-3ක් මහන්සි වෙන්න වුණා. අද පැය 2යි 3යි 4යි උපරිමයෙන් ඉවරයි වැඩේ ඔක්කොම. සියලු දේ කරලා ඉවරයි. ඒ කියන්නේ අද තියෙන්නේ පුතේ ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමයක්. එදා තිබ්බේ ශ්‍රම සූක්ෂම ක්‍රමයක්. ඒකට පරිවර්තනය වෙලා තියෙන්නේ නේද? දැන් බලන්න රාජ්‍ය ආයතනයි පෞද්ගලික ආයතනයි ගත්තොත් රාජ්‍යංශයේ ආයතනවල ගොඩාක් දුරට තියෙන පුතේ ශ්‍රම සූක්ෂම ක්‍රමය. මොකද ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කයක් තමයි රටේ ඉන්න හැමෝටම ශ්‍රම බලකායේ විශාල පිරිසකට රැකියා අවස්ථා ආරම්භ දෙන එක. ඒ හින්දා එයා වැඩිපුර යොදාගන්නේ ශ්‍රම සූක්ෂම ක්‍රමය. හැබැයි බලන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතනවල ශ්‍රම සූක්ෂම ක්‍රමයට වඩා ප්‍රාග්ධන සූක්ෂමයි. ගොඩාක් ඒවා යන්ත්‍ර භාවිතා කරලා කරනවා අතිරික්ත ශ්‍රමිකයන්ගේ අයි ඉවත් කළා දානවා. නේද? දැන් බලන්න රජයේ රෝහලකුයි පෞද්ගලික රෝහලකුයි අරගෙන රජයේ රෝහලකට ලෙඩෙක් ගෙනිච්චාම 10 දෙනෙක් විතර ඒ ලෙඩා වෙනුවෙන් මැදිහත් වෙනවා. ඇටෙන්ඩන්ට්ලා ඉන්නවා, තව නර්ස්ලා ඉන්නවා, දොස්තරලා ඉන්නවා, තවත් සුළු සේවකයෝ ඉන්නවා. මේ විදිහට 10ක් 15ක් එක ලෙඩෙකුට මහන්සි වෙනවා. ඔයා බලන්න ප්‍රයිවට් හොස්පිටල් එකකට ගිහපුවාම සමහරට එක නර්ස් කෙනා එන්නේ අර ඔක්කොගේම වැඩ ටික එයා ඉස්සෙල්ලා කරන්න වෙනවා. වෛද්‍යවරයා ඇවිල්ලා බෙහෙත් ටික දීලා යන එක විතරයි කරන්නේ. ඒ කියන්නේ බලපුවාම එතන වැඩිපුර ශ්‍රමයේ භාවිතා කරලා නැහැ. යන්ත්‍ර තමයි ගොඩාක් දුරට භාවිතා වෙලා තියෙන්නේ. නේද? ඒකට හේතුව පෞද්ගලිකංශේ නිතරම ලාභය අරමුණු කරගෙන තමයි කටයුතු කරන්නේ. රජයේ එහෙම නැහැ. රජය ලාභයට වඩා සමාජ අවශ්‍යතාවයන් ගැන තමයි හිතන්නේ. ඒකනේ ශ්‍රම සූක්ෂම ක්‍රමේ භාවිතා කරලා අර විරැකියාවෙන් ඉන්න මිනිස්සුන්ට රැකියා ලැබෙන වැඩසටහනක් හදන්න. නැත්නම් ඇත්තටම පරිගණක කීපයක් දාලා ඔය ඉන්න අය ගෙවල් වලට යවන්න පුළුවන්. නේ දැන් පාසලක වුණත් එහෙම කරන්න පුළුවන්. රෝහලක වුණත් එහෙම කරන්න පුළුවන්. අතිරික්ත ශ්‍රමිකයෝ හොයාගෙන ඒ අයව අයින් කරන්න පුළුවන්. ඒ වුණාට රාජ්‍යංශයෙන් එහෙම කරන්නේ තව තවත් අය බඳව ගන්න තමයි උත්සාහ කරන්නේ රටේ තියෙන විරැකියා ප්‍රශ්නේ විසඳන්න. හරි එහෙනම් අපි ලියමු උතන ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. ලියන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී ශ්‍රමයට සාපේක්ෂව වැඩිපුර යන්ත්‍රෝපකරණ භාවිත කරමින් ශ්‍රමයට සාපේක්ෂව වැඩිපුර යන්ත්‍රෝපකරණ භාවිත කරමින් නිෂ්පාදනය සිදු කිරීම
ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය වේ. ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය වේ. මෙහිදී ශ්‍රම කාලයට වඩා වැඩිපුර යන්ත්‍ර කාලය භාවිත කරමින් නිෂ්පාදනය සිදු කරයි. ඒක මං ආයෙ කිව්වොත් මෙහිදී ශ්‍රම කාලයට වඩා වැඩිපුර යන්ත්‍ර කාලය භාවිතා කරමින් නිෂ්පාදනය සිදු කරයි. හරි. දැන් පුතේ දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති ඇයි මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඔයා පළවෙනි ප්‍රශ්නේදී කියලා දුන්න මතකද? කුමක් කොපමණ නිපදනවාද කියන ප්‍රශ්නේ ඇති වෙන්න හේතුව තමයි අපිට ඇතිතරම් සම්පත් ආර්ථිකයේ සතුව නැහැ. ඒ වගේම හිඟ සම්පත් යොදාගෙන විකල්ප භාවිත ගණනාවක් තියෙනවා. හිඟ සම්පතේ විකල්ප නිෂ්පාදන අවස්ථා ගණනාවක් තියෙනවා. දැන් අපි හිතමුකෝ අක්කරයක ඉඩමක් ගත්තා කියලා. ඒ අක්කරයකේ ඉඩම පුතා හිඟ සම්පතක් අක්කරයයි තියෙන්නේ. හැබැයි ඒකේ අපිට පුළුවන් මිරිස් වගා කරන්න, ලූණු වගා කරන්න, වී වගා කරන්න ඔය කියන විකල්ප නිෂ්පාදන ගණනාවකට ඒ අක්කරේ යොදා ගන්න පුළුවන්. දැන් බලන්න හිඟ සම්පතක් තියෙන අක්කරයයි විකල්ප නිෂ්පාදන අවස්ථා තුනක් තියෙනවා. දැන් අපිට තීරණයක් ගන්න වෙනවා මේ විකල්ප අවස්ථා තුනෙන් කුමන විකල්ප අවස්ථාවටද මේ ඉඩම භාවිතා කරන්න කියලා. ඒකට තමයි කියන්නේ පුතේ කෙසේ නැත්තම් අපි කුමක් කොපමණ ඉපදනවාද කියන එකේ අදහස උනේ. ඒ කියන්නේ ඒකට හේතු උනේ එතකොට පළවෙනි ප්‍රශ්නයේට තියෙන සම්පත් හිඟකම හා ඒ වගේ විකල්ප භාවිත පැවතීම. එහෙනම් දැන් මේ කෙසේ නිපදනවාද කියලා. ඒ කියන්නේ මේ නිෂ්පාදනයේ පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ ඇයි? පුතේ ඒකටත් හේතුව මෙන්න මේකයි. ඕනම ආර්ථිකයක් සතුව තියෙන ශ්‍රමය හා ප්‍රාග්ධනය ඇතිතරන්නේ. අපේ රටටත් ශ්‍රමය ඇතිතරන්නේ. ප්‍රාග්ධනයත් ඇතිතරන්නේ. තියෙන්නේ හිඟ සම්පත්. ඒ වගේම තමයි මේ හිඟ සම්පත්වල විකල්ප භාවිත තියෙනවා. දැන් මමගේ අද දවසේ පැය 8ක ශ්‍රම කාලය විකල්ප ගණනාවකට යොදවන්න පුළුවන්. ඒ එක විකල්පයක් තමයි මේ මම කරන්නේ. උගන්නන එක. හැබැයි මේක විතරක් නෙමෙයි මගේ ශ්‍රමයෙන් කරන්න පුළුවන් නේ. මට ඕනනම් පුළුවන් මේසන් බාස් කෙනෙකුට අත්වැඩ දෙන්න යන්න. නැත්නම් වෙන කාම්කරු වැඩක් කුලී වැඩක් කරන්න පුළුවන්. නැත්නම් වෙන ව්‍යාපාර ආයතනයක රැකියාවක් කරන්න මගේ ශ්‍රමය යොදවන්න පුළුවන්. එහෙම නැත්නම් මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යන්න ශ්‍රමය යොදවන්න පුළුවන්. දැන් බලන්න විකල්ප භාවිත ගණනාවක් අතරින් මම මේ තෝරගත්ත විකල්පය තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා පුතේ රටක් සතු සම්පත් හිඟයයි ඒ හිඟ සම්පත් විකල්ප භාවිත අතර සේවා නියුක්ත කිරීමට ඇති හැකියාවයි නිසා මේ කෙසේ නිපදනවාද කියන ප්‍රශ්නයකට ඕනෑම සමාජයක් මුහුණ දීලා තියෙනවා. හොඳයි. අපි දැන් යන්නේ පුතේ මේ අවසාන ප්‍රශ්නේ කතා කරන්න. අපේ අවසාන ප්‍රශ්නේ තමයි කා සඳහා නිපදනවාද? කා සඳහා නිපදවනවාද? මේකෙන් අදහස් කරනවා පුතේ ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය කියලාත් මේකට කියනවා. මේකට වෙන නමක් කියනවා ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. දැන් අපි බලමු ඉස්සලාම කා සඳහා නිපදනවාද කියන එකේ සරල අර්ථය මොකක්ද කියලා. ඔන්න දැන් අපි ඉස්සලාම තීරණය කළා කුමක් නිපදවනවාද කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද. ඊළඟට තීරණය කරා කෙසේ නිපදනවාද. යොදා ගන්නා නිෂ්පාදන ශිල්ප ක්‍රමය මොකක්ද කියලා අපි තීරණය කළා. දැන් අපි තීරණය කරන්න හදනවා
කා සඳහාද මේවා නිෂ්පාදනය කරන්නේ? ඒ කියන්නේ නිෂ්පාදිත භාණ්ඩ හා සේවා කවුරුන් අතරේද බෙදලා හරින්නේ? කාටද මේවා බෙදා හරින්නේ? ඒ කියන්නේ ඇයි එහෙම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ? පුතේ ඒකට හේතුව තමයි අපිට හැමෝගෙම අවශ්‍යතා ඉටු කරන්න. හැමෝගෙම ඌමනා තෘප්තිමත් කරන්න නිෂ්පාදන බෙදලා දෙන්න බෑ. අපි තීරණය කරන්න ඕනේ කවුරු ඉලක්ක කරගෙනද මේක නිෂ්පාදනය කරන්නේ. අපි සතුව නැත්තම් සමාජයේ සතුව තියෙන සම්පත් සම්භාරයේ හිඟයි. ඒ හිඟ සම්පත්වල විකල්ප අවස්ථා රාශියක් තියෙනවා. ඒ ඔක්කොම අතරින් කවුරුන් ඉලක්ක කරගෙනද අපි නිෂ්පාදනය කරන්න කියලා තීරණය කරන්න ඕනේ. ඒකට තමයි කියන්නේ කා සඳහා නිපදනවාද කියන එකේ අදහස. ඇයි මේකට කියන්නේ ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය කියලා අපි ලිව්වා කලින්. මේ කා සඳහා නිපදනවාද කියන ප්‍රශ්නෙට කියනවා පුතේ ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය කියලා. ඇයි අපි එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි ඉල්ලන දැන් අපි ඕනම නැත්තම් ඕනෑම ආර්ථිකයක් ඉල්ලන මිනිස්සුන්ට තමයි අපි සපයන්නේ. ඉල්ලන්න පුළුවන් අයට තමයි අපි දෙන්න ඕන. ඒකට කාටද ඉල්ලන්න පුළුවන්? ඉල්ලීමේ හැකියාව තියෙන පුතා ක්‍රය ශක්තිය තියෙන මිනිස්සුන්ට. ක්‍රය ශක්තිය කියන වචනේ අර්ථය පුතේ මිලදී ගැනීමේ හැකියාව. දැන් මට හම්බෙන්නේ පුතා මං ඉල්ලන දේ. මම ඉල්ලන්නේ මට ඉල්ලන්න පුළුවන් දේ. ඒ කියන්නේ මගේ ක්‍රය ශක්තිය මත තමයි ඉල්ලන ප්‍රමාණය තීරණය වෙන්නේ. ක්‍රය ශක්තිය කියන්නේ මිලට ගැනීමේ හැකියාව. ඒකට මගේ ක්‍රය ශක්තිය තීරණය වෙන්නේ මොකක් මතද? මගේ මිලට ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ මොකක් මතද? ඒක තීරණය වෙන්නේ පුතේ මගේ ආදායම මත. ආදායම වැඩි වෙන්න මගේ ක්‍රය ශක්තිය වැඩි වෙනවා. ආදායම වැඩි වෙන්න මගේ ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනකොට මට හම්බෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. එතකොට ක්‍රය ශක්තිය නැති අයට ඉල්ලන්න බෑ. ක්‍රය ශක්තිය නැත්තේ කාටද? ආදායම් අඩු අයට. ඒතර ආදායම අඩු ක්‍රය ශක්තිය අඩු අයට හම්බෙන්නේ අඩු ප්‍රමාණයක්. ආදායම වැඩි ක්‍රය ශක්තිය වැඩි අයට හම්බෙනවා වැඩි ප්‍රමාණයක්. එහෙනම් පුතේ දැන් පැහැදිලි ඇයි මේකට ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නේ කියන්නේ. අපි බෙදා හැරීම තීරණය වෙන්නේ ආදායමට අනුව. ආදායම් වැඩි අයට වැඩියෙන් හම්බෙනවා. ආදායම් අඩු අයට අඩුවෙන් හම්බෙනවා. ඒකයි මේකට කියන්නේ ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නේ කියලා. හරි. එහෙනම් අපි පිටු අංක 2 උඩටම යන්න උඩම තියෙනවා කා සඳහා නිපදනවාද කියන ප්‍රශ්නේ. ඒක අපි ලියා ගන්න බලමු. කා සඳහා නිපදනවාද කියන එකේ අදහස මෙහෙම ලියමු. හරි මේකයි අර්ථය. මේකේ දීලා තියෙනවා ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් ෂෙයා එකේ ආර්ථිකයක සමස්ත නිමවුම හෙවත් ආදායම එරට කුටුම්බ අතර බෙදී යන්නේ කෙසේද යන්න තීරණය කිරීමේ ප්‍රශ්නයයි. අපි ලියමු ඒකම ආර්ථිකයක සමස්ත නිමවුම හෙවත් ආදායම එරට කුටුම්බයන් අතර බෙදී යන්නේ කෙසේද යන්න තීරණය කිරීමේ ප්‍රශ්නය
කා සඳහා කා සඳහා නිපදවනවාද යන්නෙන් නිපදවනවාද යන්නෙන් අදහස් වේ අදහස් වේ මෙය ආදායම් බෙදී යාම මෙය ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය ලෙසද පිළිබඳ ප්‍රශ්නය ලෙසද හඳුන්වයි ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය ලෙසද හඳුන්වයි හරි දැන් පුතේ අපි ඔන්න මූලික ආර්ථික ප්‍රශ්න තුනම අවසන් කළා ටිකක් මතක් කරලා බලන්න මොකද්ද මේ ප්‍රශ්න තුනේ අර්ථය උනේ දැන් අපි ඉගෙන ගත්තා මේ මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තියෙනවා ඒ ප්‍රශ්න තුන කොහොමද සාකච්ඡා කළේ බලන්න කට්ටියම ඔන්න මුලින්ම මම කියලා දුන්නා මූලික ආර්ථික ප්‍රශ්න ඇති වෙන්න බලපාන හේතුව මොකක්ද කියලා හේතුව තමයි සම්පත් හිඟකම හා ඒ හිඟ සම්පත්වල විකල්ප භාවිත පවතින තත්ත්වයේ යටතේ අපි තේරීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙනවා. එවැනි තේරීම් තුනකට ඕනෑම සමාජයක් මුහුණ දෙනවා. ආන්ගේ තේරීම් වලට තමයි කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න කියලා. ඒ අතරින් පළවෙනි ප්‍රශ්නේ උනේ කුමක් කොපමණ නිපදවනවාද කියන ගැටලුව. ඒකෙදි මම ඔයාලට කියලා දුන්නා මේක සම්පත් බෙදී යාමේ ප්‍රශ්නය කියලාත් හඳුන්වනවා. මේකෙන් කියන්නේ පුතේ ආර්ථිකයක හිඟ සම්පත් විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදන අංශ අතර බෙදා වෙන් කරනු ලබන්නේ කෙසේද යන්න තීරණය කිරීම. ඒ කියන්නේ ආර්ථිකයක් සතු හිඟ සම්පත් යොදාගෙන කුමන භාණ්ඩ හා සේවා කොපමණ ප්‍රමාණයන්ගෙන් නිෂ්පාදනය කරනවාද කියන එක තමයි මේ කුමක් කොපමණ නිපදවනවාද කියන ප්‍රශ්නයෙන් පෙන්නන්නේ. සම්පත් හිඟවීම හා ඒවායේ විකල්ප භාවිත පැවතීම නිසා මෙම ප්‍රශ්නේ පැන නගී. ඒ කියන්නේ ආර්ථිකයේ සතුව තියෙන සම්පත් හිඟයි ඒ වගේ මේ හිඟ සම්පත්වල විකල්ප භාවිත ගණනාවක් තියෙනවා. ඒ හින්දා මේ විකල්ප අතරින් කුමන විකල්පය නිෂ්පාදනය කරනවාද කුමන භාණ්ඩය හෝ සේවාව නිපදවනවාද කියන එක ඒ ආර්ථිකයේ තීරණය කරන්න ඕන. ඒකයි මේකෙන් අදහස් වෙන්නේ කුමක් කොපමණ නිපදවනවාද කියන ප්‍රශ්නේ. ඒකටයි කියන්නේ සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ ගැටලුව කියලාත් කියනවා. හරි ඊළඟට ඔයා ආවත් දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේදී අපි සාකච්ඡා කරනවා පුතේ කෙසේ නිෂ්පාදනය කරනවාද කියන ප්‍රශ්නේ. ඒකෙදි ඔයාලට මම කියලා දුන්නා මේ කෙසේ නිෂ්පාදනය කරනවාද කියන්නේ යොදා ගන්නා නිෂ්පාදන ශිල්ප ක්‍රමය මොකක්ද? අපි කොහොමද නිෂ්පාදනය කරන්නේ? ශ්‍රමය යොදාගෙනද යන්ත්‍ර යොදාගෙනද? දැන් අපි එතනදී හොඳටම මතක තියාගන්න ඕන කාරණේ තමයි ශ්‍රමය විතරක් යොදාගෙන හෝ යන්ත්‍ර විතරක් යොදාගෙන නිපදවන්න කිසිම හැකියාවක් නැහැ. කුමන හෝ ආකාරයකට අනුපාතයක් යටතේ මේ දෙකම තමයි භාවිතා කරන්න වෙන්නේ එකවර. අන්න එතනදී අපි සාපේක්ෂව වැඩිපුර භාවිතා කරන්නේ ශ්‍රමය නා. ඒකට අපි කියනවා ශ්‍රම සූක්ෂමයි කියලා. අපි සාපේක්ෂව වැඩිපුර භාවිතා කරන්නේ යන්ත්‍රෝපකරණ නා. ඒ කියන්නේ ප්‍රාග්ධනය නා. අපි ඒකට කියනවා ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය කියලා. අන්න ඒ විදිහට නිෂ්පාදන ශිල්ප ක්‍රම දෙකක් තියෙනවා. අපි බලනවා කුමන නිෂ්පාදන ශිල්ප ක්‍රමයේද ආර්ථිකයේ විසින් තෝරාගත යුත්තේ කියන එක. ඒකට තමයි කියන්නේ නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය. එහෙම නැත්නම් කෙසේ නිපදවනවාද කියන ගැටලුව. බලන්න එතෙන්දි මම කියලා දීලා තියෙනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට කවර සම්පත් භාවිතා කළ යුතුද? කවර ශිල්ප ක්‍රම අනුගමනය කළ යුතුද? යන්න තීරණය කිරීමේ ප්‍රශ්නයයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා හිඟ සම්පත්
කවර අනුපාතයකට මිශ්‍ර කළ යුතුද යන්න තීරණය කිරීමයි. මේ නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය ලෙසද හැඳින්වේ. මේකට අපි කියනවා නිෂ්පාදනය පිළිබඳ ගැටලුව කියලාත් කියනවා. හරි. අපි අවසානට ආව පුතේ කා සඳහා නිෂ්පාදනය කරනවද? අපි කාටද මේ නිෂ්පාදන කරන්නේ? ඒ කියන්නේ නිෂ්පාදිත භාණ්ඩ හා සේවා බෙදලා දෙන්නේ කාටද? ඒකෙන් අදහස් වෙනවා කිව්වා අපි රට සතු ආදායම බෙදී යාම පිළිබඳ ප්‍රශ්නේ. ඒක කොහොමද අපි ඒකට දෙන්න සම්බන්ධ කළේ? රටක් සතු නිෂ්පාදිත එරට කුටුම්බ අතර බෙදිලා යන ආකාරයේ තීරණය වෙන්නේ කුටුම්බ සතු ආදායම් මට්ටම අනුව. අපි කොහොමද ඒක තර්ක කරන්නේ? ආදායම වැඩියෙන් හම්බෙච්ච කුටුම්බවල ක්‍රය ශක්තිය වැඩි. ක්‍රය ශක්තිය කියන්නේ පුතේ purchasing power. මිලට ගැනීමේ හැකියාව. ආදායම වැඩියෙන් හිමි වෙන්න මිලට ගැනීමේ හැකියාව වැඩි වෙනවා. පුජ්‍යලීන්ගේ ක්‍රය ශක්තිය වැඩි වෙනවා. ක්‍රය ශක්තිය වැඩි වෙච්චාම එයා වෙළඳ පොලෙන් ඉල්ලන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනකොට වෙළඳ පොලෙන් දෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒකට ක්‍රය ශක්තිය අඩුයි කියන්නේ ආදායම අඩු මිනිස්සුන්ගේ. කියන ආදායම අඩු වෙනකොට එයාලගේ ක්‍රය ශක්තිය පහළ යනවා. මිලට ගැනීමේ හැකියාව පහළ යනවා. එතකොට එයා වෙළඳ පොලෙන් ඉල්ලන්නේ අඩු ප්‍රමාණයක්, එයාට හම්බෙන්නේත් අඩු ප්‍රමාණයක්. ඒ නිසා අපි කියනවා ආදායම් බෙදී ගිහිලා තියෙන්නේ කුමන ආකාරයටද? ඒ අනුව පුජ්‍යලීන්ගේ ක්‍රය ශක්තිය වෙනස් වෙනවා. ක්‍රය ශක්තිය මත අන්න ඉල්ලන ප්‍රමාණය වෙනස් වෙනවා. ඉල්ලන ප්‍රමාණය තමයි බෙදිලා යන ප්‍රමාණය තීරණය කරන්නේ. ඒ නිසා අපි කියනවා පුතේ මේ ප්‍රශ්නයට ආදායම් ව්‍යාප්තිය, ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය කියලාත් හඳුන්වනවා. ඔන්න අපි ප්‍රධාන වශයෙන් ඔන්න ඔය කාරණා කීපේ මේ කාලය තුල අපි කතා කළා. මුලින්ම ඕනම ආර්ථිකයක් මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්න. එතකොට ඔයාගේ මේ ඒකකයේ කොටස් දෙකක් තිබ්බා. ඔයා මුල්ම මාතෘකාව ලියද්දි දැක්කා මූලික ආර්ථික ප්‍රශ්න සහ ආර්ථික පද්ධති කියන එක තමයි මේ පටන් ගත්තේ. එතකොට දැනට ඔයාට ඔය කියලා දුන්නේ මම ඒකේ පළවෙනි කොටස මූලික ආර්ථික ප්‍රශ්න යනු මොනවාද කියන එක වෙන වෙනම හඳුනා ගැනීම තමයි ඔච්චර වෙලා අපි කළේ. දැන් ඔන්න යනවා අපි දෙවෙනි කොටසට. ඒ තමා පුතා ආර්ථික පද්ධති කියන කොටස. දැන් ඉස්සෙල්ලා අහගෙන ඉන්න. ආර්ථික පද්ධති ඉකොනොමික් සිස්ටම් එක. ආර්ථික පද්ධති ඉකොනොමික් සිස්ටම්. මොකද්ද මේ ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ? අපි ඒක ඉස්සෙල්ලා සාකච්ඡා කළෙමු. ආර්ථික පද්ධතියක්. පුතේ දැන් ලෝකයේ ඕනෑම සමාජයක් පොදුවේ මූලික ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එයි හිඟකම නිසා තමයි මූලික ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නේ. හිඟකම ඕනම සමාජයකට පොදුයි. ඒ නිසා මූලික ආර්ථික ප්‍රශ්න වලටත් සෑම සමාජයක්ම පොදුවේ මුහුණ දෙනවා. දැන් මෙන්න මේ ප්‍රශ්න, ඒ කියන්නේ මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ඒ සමාජය තුල ජීවත් වන මිනිස්සු එකතු වෙලා ගොඩනගා ගනු ලබන ආයතනික වැඩපිළිවෙල, ආයතනික වැඩසටහන අපි හඳුන්වනවා පුතේ ආර්ථික පද්ධතියක් කියලා. එහෙනම් මෙන්න බලන්නකෝ. ආර්ථික පද්ධතියක් යනු කුමක්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන උත්තරේ තමයි ඕනෑම සමාජයක් විසින් පොදුවේ මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා එකී සමාජය තුල ජීවත් වන මිනිසුන් පුජ්‍යලයන් විසින් ගොඩනගා ගනු ලබන ආයතනික හා සමාජීය වැඩසටහන් වැඩපිළිවෙල අපි සලකනවා ආර්ථික පද්ධතියක් කියලා. එහෙනම් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමේ අරමුණින් හදාගෙන තියෙන සමාජීය හා ආයතනික වැඩසටහන වැඩපිළිවෙලට අපි කියනවා
ආර්ථික පද්ධතියක් කියලා. ඒකට ලෝකයේ හැම රටකම ලෝකයේ හැම සමාජයකම ආර්ථික පද්ධතියක් තියෙනවා. හැබැයි මේ ආර්ථික පද්ධතියේ ස්වභාවය ව්‍යුහය එකිනෙකට වෙනස්. රටින් රටට වෙනස්. දැන් ශ්‍රී ලංකාවෙත් මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආර්ථික පද්ධතියක් හදලා තියෙනවා. ඉන්දියාවෙත් තියෙනවා. චීනෙත් තියෙනවා. හැබැයි ඒකේ ලක්ෂණ, ඒකේ ස්වභාවය, මූලික ආර්ථික ප්‍රශ්න වලට දෙන විසඳුම් ඒ රටින් රටට වෙනස්. ඒ විවිධත්වයට බලපාන හේතු මොනවද කියලා අපි ඉදිරියේදී කියලා දෙනවා. ඒවත් ඔයාගේ විභාගෙට අහලා තිනවා. එහෙනම් මුලින්ම අපි තේරුම් ගත්ත පුතේ ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඒ නිර්වචනය ඇතුළෙම තියෙනවා ආර්ථික පද්ධතියක් ඇති කර ගැනීමේ මූලිකම අරමුණ වෙන්නේ මූලික ආර්ථික ප්‍රශ්න ටික විසඳා ගන්න එක. හරි. එහෙනම් අපි ආර්ථික පද්ධති කියන කොටසේ පළවෙනි නිර්වචනයට යන්නයි හදන්නේ. හරි. එහෙනම් අපි ලියා ගන්න බලමු ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. මේ බලන්න ආර්ථික පද්ධතියක් නිර්වචනය කරන්න පුළුවන් පුතේ අපිට මෙහෙම. සෑම සමාජයකටම පොදු වූ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට එම සමාජයේ ජීවත් වන මිනිසුන් විසින් නිර්මාණය කරගෙන ඇති සමාජීය හා ආයතනික වැඩපිළිවෙල අපි කියනවා ආර්ථික පද්ධතියක් කියලා. මේ නිර්වචනයම අපි ලියාගමු. කියන්න සෑම සමාජයකටම පොදු වූ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා එකී සමාජයේ ජීවත් වන නැත්නම් මිනිසුන් විසින් එකී සමාජයේ මිනිසුන් විසින් නිර්මාණය කරගෙන ඇති සමාජීය හා ආයතනික වැඩපිළිවෙල ආර්ථික පද්ධතියක් වේ. හරි. දැන් ඊළඟට අහන ඔයාගෙන් මේ ඕනම ආර්ථික පද්ධතියක කාර්යයන් මොනවද කියලා ඔය දීලා තියෙන්නේ. ආර්ථික පද්ධතියක කාර්යභාරය. දැනටම ඔයාට තේරෙන්න ඕන පුතේ දැන් අපි ආර්ථික පද්ධතියක් හදාගන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමේ අරමුණින් නම් ආර්ථික පද්ධතියක ප්‍රධානතම කාර්යය වෙන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම. ඒ අනුව පුතේ ආර්ථික පද්ධතියකට අයත් ප්‍රධාන කාර්යයන් හරියටම 3ක් තියෙනවා. පළවෙනි එක තමයි කුමක් කොපමණ නිපදවනවාද යන්න තීරණය කිරීම. දෙවෙනි එක තමයි කෙසේ නිපදවනවාද යන්න තීරණය කිරීම. තුන්වෙනි එක තමයි කා සඳහා නිපදවනවාද යන්න තීරණය කිරීම. ඔන්න ඔය කියන කාර්යයන් 3ට අපි කියනවා ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යයන් කියලා. ඒක මම දීලා තිනවා ඔයාට උඩින් ලියාගන්නේ හිස්තැනේ මෙන්න මෙහෙම. ලියාගන්න පුතේ. ඕනෑම සමාජයක් විසින්
ඕනෑම සමාජයක් විසින් ගොඩනගා ගනු ලබන ආර්ථික පද්ධතියකට අයත් ප්‍රධාන කාර්යයන් තුනකි. ඒවා නම් හරි ඔයාලට දීලා තියෙනවා පුතේ කුමක් කොපමණ නිපදවිය යුතුද යන්න තීරණය කිරීම, කෙසේ නිපදවිය යුතුද යන්න තීරණය කිරීම, කා සඳහා නිපදවිය යුතුද යන්න තීරණය කිරීම. පුතේ ඔන්න ඔය කියන ප්‍රශ්න තුනට විසඳුම් හොයන එක තමයි ඕනම ආර්ථික පද්ධතියක කාර්යභාරය වෙන්නේ. හරි. අපි ඊළඟට යමු පුතේ අලුත් මාතෘකාව ඒ තමයි මෙන්න මෙයා. ආර්ථික පද්ධතියකට අයත් ආයතනික ලක්ෂණ. මොනවද මේ ආයතනික ලක්ෂණ කියන්නේ? සමහර විට විභාගෙදී අහන්න පුළුවන් ආර්ථික පද්ධතියක මූලිකාංග මොනවාද? ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ මොනවාද? ඔය දෙවිදියකින් අහන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට මේ දීලා තියෙන උත්තර ටික තමයි බලාපොරොත්තු වෙන්නේ. මොනවද මේ? කුටුම්බ ආණ්ඩුව ව්‍යාපාරික අංශේ කම්කරු සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන මොනවද මේ තියෙන්නේ? පුතේ මේ ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ කියලා කියන්නේ ඕනෑම ආර්ථික පද්ධතියක දැකගත හැකි පොදු ගුණාංග. දැන් මේ කියන දේවල් චීනය, ජපානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඇමරිකාව ඕනම රටක ඕනෑම සමාජයක මෙන්න මේ කියන ලක්ෂණ ටික ආර්ථික පද්ධතියක තියෙනවා. බලමු ඇත්තද කියලා. ඕනෑම රටක කුටුම්බ අංශේ ඉන්නවා. ආණ්ඩුවක් තියෙනවා. ව්‍යාපාරිකයෝ ඉන්නවා. කම්කරු සංවිධාන තියෙනවා. රාජ්‍ය නොවන සංවිධාන NGO විවිධ වෙළඳ පොළවල් සානුබල පද්ධති පෙළඹුම් පද්ධති නෛතික ව්‍යුහයක් ඕනම රටක තියෙනවා. සිරිත් විරිත් සම්ප්‍රදායන් හා සංස්කෘතියක් ඕනෑම රටක තියෙනවා. පුතේ ඕනෑම රටකට මේ ලක්ෂණ පොදුයි. හැබැයි ඒ වගේ ස්වභාවයේ රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැම රටකම මේ කියන ලක්ෂණ දක්නට ලැබෙනවා. ඒ නිසා ඒවට අපි කියනවා ආයතනික ලක්ෂණ. නැත්නම් ආර්ථික පද්ධතියක මූලිකාංග කියලා ඇහුවත් ওই ප්‍රශ්නට උත්තරේ ඕක තමයි වෙන්නේ. හරිද? එතකොට ඔයාගේ මාතෘකාව දීලා තියෙන ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ කියලානේ. එතන ලියා ගන්න වරහන් ඇතුලේ ආර්ථික පද්ධතියක මූලිකාංග ආර්ථික පද්ධතියක මූලිකාංග ආර්ථික පද්ධතියක මූලිකාංග අපි එතන එක වාක්‍යයක් ලියලිමු පුතේ. එක වාක්‍යයක් ලියන්න. ලෝකයේ ඕනෑම සමාජයක් තුල ගොඩනගාගෙන ඇති ආර්ථික පද්ධතීන්හි දක්නට ලැබෙන මූලිකාංග ආයතනික ලක්ෂණ ලෙස හඳුන්වයි. ආයතනික ලක්ෂණ ලෙස
හඳුන්වයි. එවැනි මූලිකාංගයන් කිහිපයකි. එවැනි මූලිකාංගයන් කිහිපයකි. පුතේ ඔයාලට මම දීලා තියෙනවා ඒ ටික ටියුට් එකෙත් කුටුම්බ ව්‍යාපාර අංශය විදේශ අංශය රජය රාජ්‍ය නොවන සංවිධාන සිරිත් විරිත් සම්ප්‍රදායන් නෛතික ව්‍යුහය වෙළඳ පොළවල් කියන එක. හරි දැන් එතකොට අද ඊළඟට අපි කරන්න හදාන්නේ පුතේ මෙන්න මේ එකිනෙක ආයතනික ලක්ෂණය ගැන හැඳින්වීමක් ඉගෙනගෙන තියෙන්න ඕන. ඒවා විසින් ආර්ථික පද්ධතියක් තුළ මොන වගේ කාර්යයන් ඉටු කරනවද කියන එක වැදගත් වෙන සෑම කාර්යයකදීම අපි සටහනක් දාගන්න ඕන. හරි එහෙනම් අපි මුලින්ම පටන් ගන්න පළවෙනිම ආයතනික ලක්ෂණය තමයි කුටුම්බ අංශය කියන එකනා. ඔයා දන්නවද ඕනම ආර්ථික පද්ධතියක ප්‍රධානම හා වැදගත්ම ආයතනික ලක්ෂණය තමයි පුතේ කුටුම්බ කියන එකනා. මොකද ඒකට හේතුව තමයි සමාජයක් තුළ ඉන්න හැම පුද්ගලයෙක්ම කුමන හෝ කුටුම්බයක සමාජිකයෙක් වෙනවා. දැන් මම යම් දවසක මට මතකයි මේ පන්තියේ ළමයිට කියලා දුන්නා කුටුම්බයක් කියන්නේ මොකක්ද කියලා. පවුලක් කියන්නේ මොකක්ද කියලා. නිර්වචනයක් දුන්නා ලියා ගන්න දුන්නද නැද්ද කියන එක කමක් නැහැ. නමුත් කතාවක් කියලා දුන්නා. මතක නම් කවුරු හරි දෙන්න බලන්න නිර්වචනයක් කුටුම්බයක් කියන්නේ මොකක්ද? බලමු කාට හරි මතකද කියලා. කුටුම්බයක් එක්කෙනෙක් කියන බලන්න මොකද්ද ආය එන්නේ කියමු බලන්න. ටිකයක් තුළ පවතින කුඩා එකකය. ඒක නම් මදි ප්‍රමාණවත් නෑ. වෙන උත්තරයක්. හරි කමක් නෑ අපි පොදු අරමුණු දෙසා අන්න කියන්න පොදු උත්තරේ අරමුණු දෙසා එකම වහලක් යට එකට ආහාර පිසමින් ජීවත් වන පුද්ගල කණ්ඩායමක්. අන්න හරි ඒක තමයි පුතේ උත්තරේ. හොඳට අහගන්න කියන දේ. අපි ආර්ථික විද්‍යාවේ කුටුම්බය කියන්නේ පුතේ පවුල කියන ඒකකයට. සාමාන්‍යයෙන් අපි සලකනවා ඕනම ආර්ථිකයක කුඩාම ඒකකය තමයි කුටුම්බය. කවුද මේ කුටුම්බය කියන්නේ? කුටුම්බයට නිර්වචනයක් දීලා තියෙනවා ඇඩම් ස්මිත් විසින්. මේ ජෝන් මෙනාඩ් කේන්ස් විසිනුත් මේ කුටුම්බේ නිර්වචනය කළා තියෙනවා. මොකද්ද මේ කුටුම්බය කියන්නේ? අපි කියනවා මෙහෙම. පොදු අයවැයක් යටතේ එකම වහලක් යට එකට ආහාර පිසිමින් ජීවත් වන පුද්ගල කණ්ඩායමකට අපි කියනවා කුටුම්බයක් කියලා. ඒ කියන්නේ පුතේ එකම වහලක් යට එකට ආහාර පිසිමින් ජීවත් වෙන්න ඕන පොදු අයවැයක් යටතේ කටයුතු කරන්න ඕන. දැන් නිකමට හිතන්න ඔයාලගේ ගෙදර සමාජිකයෝ පොදු අරමුණක් උදෙසා පොදු අයවැයක් යටතේ එකම වහලක් යට එකට ආහාර පිසිමින් ජීවත් වෙන්නේ නැද්ද බලන්න. දැන් බලන්න ගෙදරට අම්මා අයියා තාත්තා අක්කා හෝ යම් ආදායමක් අරන් එනවා. ඊට පස්සේ මේ සමාජිකයන්ගේ පොදු අරමුණ සඳහා මේ ආදායම වියදම් කරනවා. දැන් ඔයා කියයි කසාද බැඳලා ගිහපුවාම එහෙම නෑනේ. ඔව්. ඊට පස්සේ එතන තියෙන වෙනම කුටුම්බයක්. නේ? ඒකනේ අර සින්දුවක් කියන්නේ මේ රත්තරන් දුවේ නේද? අර යන්නේ ඔබත් කූඩුවක් තනන්න දෝ කියලා තියෙන්නේ. ඒක අපි ආර්ථික විද්‍යාවේ කියන්නේ ඔබත් කුටුම්බයක් තනන්න දෝ කියලා තමයි කියන්නේ. නේ? අලුතෙන් ගිහිල්ලා කුටුම්බයක් තමයි හදාගන්න වෙන්නේ. ඔයත් කවදා හරි ගිහිල්ලා අලුතෙන් කුටුම්බයක් හදාගන්න වෙනවා. ඒ කුටුම්බේ සමාජිකයෝ ටික එකතු වෙලා පොදු අයවැයක් යටතේ පොදු අරමුණක් උදෙසා කටයුතු කරනවා. පුජ්‍යල කණ්ඩායමක්. එකම වහලක් යට එකට ආහාර පිසිමින් ජීවත් වෙන්නේ. එතකොට මේ කුටුම්බේ ඉන්න සමාජිකයෝ එක එක්කනා වෙන වෙන ගමන් නෙමෙයි යන්නේ. කුටුම්බයක් නම්. ඒක ඉන්න අය ඔක්කොලාගේ මේ කර්මුණක් තියෙන්නේ. නේද? දැන් අයියා අක්කා ඔයා විවාහ වෙන්න කලින්
ගෙදර ඉන්න සමාජිකයෝ ඔයාලා ටික ජීවත් වෙන්නේ එකම අරමුණකටනේ. කවුරු හරි කෑමක් ගෙනාවොත් ඔක්කොම බෙදාගෙන කන්න. කාට හරි හදිස්සියක් වුණොත් ඔක්කොම මැදිහත් වෙලා උදව් කරන්න. කාගේ හරි අධ්‍යාපන කටයුත්තකට මුදල් අවශ්‍ය වුණොත් හැමෝම උදව් කරනවා. හැබැයි වෙන් වෙලා එක වෙනම කුටුම්බයකට ගිහපුවාම ඒ කියන තිද්දිය තියනවාද ඊට පස්සේ? නෑ. තියෙනවා. හැබැයි අච්චරම නෑනේ. ටිකක් අඩු වෙනවා. ඊට පස්සේ එයා ඒ කුටුම්බය ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. ඉතින් ඒක තමයි මේ ලෝකයේ තියෙන පැවැත්ම මේ කුටුම්බ ව්‍යාප්තිය තමයි සිද්ධ වෙන්නේ. මේ තියෙන කුටුම්බ කැඩි කැඩි ගිහිල්ලා අලුත් කුටුම්බ බිහි වෙනවා. අලුත් පවුල් එකක බිහි වෙනවා. ඊට පස්සේ එතන අලුතෙන් කුටුම්බයක් ඊට පස්සේ ඒකෙන් තව කුටුම්බයක් හැදෙනවා නේද? එහෙම තමයි මේ ලෝකයේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේ ලෝකයේ බිහි වෙලා තියෙන්නේ ජනගහනය සියලු දේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ භූගෝලීය ව්‍යාප්තිය සිද්ධ වෙලා තියෙන්නේ ඒ විදිහට. එතකොට අපිට මේ ඔය ඔක්කොම කතා වැදගත් නැහැ. අපි මේ පාඩමේදී වැදගත් වෙන්නේ පුතා මේ පවුල කියන ඒකකයේ මේ කුඩාම ආර්ථික ඒකකයේ කුටුම්බය කියන ඒකකයේ විසින් ආර්ථික පද්ධතියක් තුල මොනවද ඉටු කරන ආර්ථික ක්‍රියාකාරකම් ඔක්කොම කාර්යයන් මේකේ ලියන්න හොඳ නැහැ. රෙදි හොදනවා, බත් කනවා, උයනවා, පීනවා ඒ ඔක්කොම මේක ඇතුලේ ලියලා හරියන්නේ නැහැ. ආර්ථික වශයෙන් වැදගත් වෙන කාර්යයන් මොනවාද කියන එක තමයි මම මේ සාකච්ඡා කරන්නේ. ඔන්න බලන්න එක ප්‍රධාන වැදගත් කාර්යයක් තමයි කුටුම්බංශයෙන් වෙන පුතේ නිෂ්පාදන සාධක. අපි අර කලින් ඉගෙන ගත්ත ටියුට් එකේ නිෂ්පාදන සම්පත් කියලා. භූමිය ශ්‍රමයේ ප්‍රාක්තනයේ ව්‍යවසායකත්වය. අපි සලකනවා ආර්ථික විද්‍යාවේදී මේ නිෂ්පාදන සම්පත් හිමි වෙලා තියෙන්නේ කුටුම්බ අංශයට. ඒ කියන්නේ සියලුම නිෂ්පාදන සම්පත් හිමි වෙලා තියෙන පුතේ කුටුම්බ අංශයට. කුටුම්බ සතුව තමයි නිෂ්පාදන සාධක තියෙන්නේ. කුටුම්බ සතුව තමයි නිෂ්පාදන සම්පත් තියෙන්නේ. එතකොට මේ නිෂ්පාදන සම්පත් භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විකුණන්නේ අලෙවි කරන්නේ කුටුම්බංශයේ විසින්. ඒ නිසා අපි කියනවා මේ කුටුම්බංශයේ ඉටු කරන ප්‍රධාන එක කාර්යයක් තමයි ආර්ථිකයක් සතු නිෂ්පාදන සම්පත් නැත්නම් තමන් සතු නිෂ්පාදන සම්පත් ව්‍යාපාරික අංශයේ වෙත සැපයීම කියන කාර්යය කුටුම්බංශයෙන් වෙනවා. ඒ පළවෙනි එක. ඊළඟ දෙවෙනි වැදගත් කාර්යය කියලා අපි හඳුන ගන්නවා භාණ්ඩ හා සේවා මිලදීගෙන පරිභෝජනය කිරීම. ආර්ථිකයක් තුල පරිභෝජනය කියන කාර්යයේ නිරත වෙලා ඉන්නේ කුටුම්බ අංශය. ඊළඟ තව දෙයක් කුටුම්බ අංශයෙන් කරනවා පුතේ කුටුම්බ ඉතුරුම් බිහි කිරීම. අපි සලකනවා මේ කුටුම්බ ඉතුරුම් කියලා කියන්නේ කුටුම්බයක් වෙත ලැබෙන ආදායමෙන් පරිභෝජනය සඳහා යොදා නොගෙන රඳවා ගන්නා ප්‍රමාණයට තමයි කියන්නේ කුටුම්බ ඉතුරුම් කියලා. මෙන්න මේ කුටුම්බ ඉතුරුම් බිහි කිරීම ආර්ථිකයක් තුළ එක්තරා නැත්නම් අපි කියනවා කුටුම්බයක ප්‍රධාන කාර්යයක්. ආර්ථිකයක් තුළ කුටුම්බ ඉතුරුම් බිහි කිරීම ප්‍රධාන එක කාර්යයක් වෙනවා. පැහැදිලිද පුතේ? හරි අපි එහෙනම් ලියාගමු ඉස්සල්ලාම කුටුම්බය ගැන. කුටුම්බංශය ගැන පොඩි වාක්‍යයක් ලියමු මෙහෙම. ලියන්න. පොදු අරමුණක් උදෙසා පොදු අරමුණක් උදෙසා පොදු අයවැයක් යටතේ පොදු අයවැයක් යටතේ ජීවත් වන ජීවත් වන කියන එක පොඩ්ඩක් අපන්න. පොදු අයවැයක් යටතේ කියලා මෙහෙම ලියමු. එකම වහලක් යට එකට ආහාර පිසිමින් ජීවත් වන
ජීවත් වන පුද්ගල සමූහයක්. පුද්ගල සමූහයක්. කුටුම්බය වේ. කුටුම්බය වේ. ආර්ථිකයක කුඩාම ඒකකය වන්නේ කුටුම්බයයි. ආර්ථිකයක කුඩාම ඒකකය වන්නේ කුටුම්බයයි. මං ආයසරයක් කියන්නම් ලියාගත්තේ නැති අය බලා ගන්න. අපි කිව්වා පොදු අරමුණක් උදෙසා පොදු අයවැයක් යටතේ එකම වහලක් යට එකට ආහාර පිසිමින් කටයුතු කර නැතන් ජීවත් වන පුද්ගල කණ්ඩායම කුටුම්බයක් වේ. ආර්ථිකයක් තුල කටයුතු කරන කුඩාම ඒකකය වන්නේ කුටුම්බයයි. ආර්ථිකයක් තුල කටයුතු කරන කුඩාම ඒකකය වන්නේ කුටුම්බයයි. එතනම ලියන්න පුළුවන් නම් කුටුම්බ විසින් පහත කාර්යයන් ඉටු කරයි. කුටුම්බ විසින් පහත කාර්යයන් ඉටු කරයි. බලන්න මොනවද ඉටු කරන්නේ කියලා මම දැන් කියලා දුන්නා. 1. භාණ්ඩ හා සේවා මිලටගෙන පරිභෝජනය කිරීම. 2. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සාධක සැපයුම් කිරීම. 3. කුටුම්බ ඉතුරුම් බිහි කිරීම. අන බලන්න. භාණ්ඩ හා සේවා මිලටගෙන පරිභෝජනය කිරීම, නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සාධක සැපයුම් කිරීම, කුටුම්බ ඉතුරුම් බිහි කිරීම, ඊළඟට රජයේ විසින් සපයන පොදු සේවා පහසුකම් භුක්ති විඳීම හා ආණ්ඩුවට බදු ගෙවීම. නැත්නම් රජයට බදු ගෙවීම. ඒ මොනවද? දැන් රජයක් විසින් සපයන පොදු සේවා පහසුකම් කියන්නේ මොනවද? මහා මාර්ග, දුම්රිය මාර්ග, විදුලි බලාගාර, ඊළඟට ජලාශ, ඊළඟට අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, ඒ වගේ පොදු සේවා තියෙනවා. ආණ්ඩුව විසින් සපයන. ඒවා අපි භුක්ති විඳිනවා. විශේෂයෙන් පොදු භාණ්ඩ හා සුබ සාධන භාණ්ඩ වගේ දේවල්. රජයේ විසින් අපිට දෙන දේවල් අපි භුක්ති විඳිනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුවට අපිට බදු ගෙවන්න සිද්ධ වෙනවා. අපි ආණ්ඩුවට බදු ගෙවීමක් කරනවා ඒ පොදු සේවා භුක්ති විඳීම වෙනුවෙන්. පැහැදිලිද පුතේ? හරි. ඊළඟට මම යනවා දෙවෙනි ඒකකය නැත්තම් ආයතනික ලක්ෂණ කතා කරන ව්‍යාපාරික අංශය. ඉස්සලා අහගෙන ඉන්න කවුද මේ ව්‍යාපාර කියන්නේ? පුතේ ආර්ථික විද්‍යාවේ හෝ දැන් ව්‍යාපාර අධ්‍යයනය වෙන්න පුළුවන් අපි 10 වසර පාඩමේදී වෙන්න පුළුවන්. අපි ව්‍යාපාරයක් කියලා සරලව ගත්තොත් අපි ආර්ථික විද්‍යාවෙත් හඳුන ගන්න ව්‍යාපාරිකයෝ කියන්නේ කවුද? ව්‍යාපාර අංශයට වැටෙන්නේ කවුද? අපි කියනවා පුතේ මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීමේදී පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ බෙදා හැරීමේ කටයුතු වල නියැලී ඉන්න ඕනෑම ඒකකයක් අපි සලකනවා ව්‍යාපාරයක් කියලා. එහෙමත් නැත්නම් මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා නිෂ්පාදන හෝ බෙදා හැරීමේ කාර්යයේ නියුතු ඕනම පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්, සංවිධාන ව්‍යුහයක් අපි සලකනවා ව්‍යාපාරයක් කියලා. දැන් ගොවියෙක් කියන්නේ ව්‍යාපාරිකයෙක්. සිල්ලර කඩයක් කියන්නේ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම
අපි ගත්තොත් සිංහ සමාගම කියන්නේ ව්‍යාපාරිකයෙක්. පාසල කියන්නේ ව්‍යාපාරයක්. රෝහල කියන්නේ ව්‍යාපාරයක්. ලාභ ලැබෙන්න ඕනේ. අවශ්‍යතා හා උවමනා ඉටු කිරීමට කටයුතු කරන ඕනෑම ඒකකයක් අපි සලකනවා ව්‍යාපාරයක් කියලා. එතකොට ව්‍යාපාරික අංශය, ව්‍යාපාරික ප්‍රජාව මොනවද ආර්ථිකයක් තුල කරන්නේ? පුතේ එතන පළවෙනිම කාර්ය විදිහට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම. ඒක කරන්නේ ව්‍යාපාරිකයෝ විසින්. ඊළඟ දෙවෙනි වැදගත් කාර්යයක් තමයි ඔයාට මතක් වෙන්න ඕන අර කුටුම්බංශය Taman සතු නිෂ්පාදන සාධක ව්‍යාපාරික අංශයට විකුණනවනේ. එහෙනම් ව්‍යාපාරික අංශයේ සතු කාර්යයක් තමයි කුටුම්බංශයෙන් නිෂ්පාදන සාධක මිලදී ගැනීම සහ ඒවා යොදාගෙන භාණ්ඩ හා සේවා නිපදවීම. ඒ වගේම මේ ව්‍යාපාරික අංශය තමයි ආර්ථිකයක් තුල ආයෝජන තීරණ ගන්න. ප්‍රධාන වශයෙන් අවදානම් වලට මුහුණ දෙමින් නවෝත්පාදන බිහි කිරීමට අදාළ ආයෝජන තීරණ ගන්න මේ ව්‍යාපාරික අංශය. ඒ වගේම තමයි මෙයාලත් රජයෙන් ලබා දෙන පොදු සේවා භුක්ති විඳිනවා. ඒ කියන්නේ මහා මාර්ග, දුම්රිය මාර්ග නේද? විදුලි බලාගාර, ගුවන් තොටුපළ, වරාය ඒවා පොදු සේවා. ඒවා ආණ්ඩුවෙන් සපයපු පොදු සේවා මෙයාලත් භුක්ති විඳිනවා. ඒ වෙනුවෙන් මෙයාලත් කාටද බදු ගෙවන්නේ? රජයට බදු ගෙවනවා. පැහැදිලිද? ඔන්න ඕවා තමයි පුතේ ව්‍යාපාරික අංශය විසින් ඉටු කරන කාර්යයන් වෙන්නේ. අපි බලමු එහෙනම් ඉස්සරලාම ව්‍යාපාරික අංශය ගැන පොඩි වාක්‍යයක් ලියන්න වාගේ පිටු අංක 3 උඩින්ම තියෙනවා. ලියන්න මෙහෙම. මිනිස් අවශ්‍යතා හා උවමනා මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරලීමේ අරමුණින් ඉටු කරලීමේ අරමුණින් ඉටු කරලීමේ අරමුණින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ හෝ බෙදා හැරීමේ නිරත ඕනෑම ඒකකයක් ව්‍යාපාරික අංශයේ ලෙස සලකනු ලබයි. ව්‍යාපාර විසින් පහත සඳහන් කාර්යයන් ඉටු කරනු ලබයි. හරි. අපි පුතේ එතන බලා ගන්න එතන දීලා තියෙනවා. පොදු සේවා නැත්නම් ලියන කුටුම්බ අංශය විසින් සපයන නිෂ්පාදන සාධක මිලටගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම. ව්‍යාපාරික ඉතුරුම් බිහි කිරීම. රජය විසින් සපයන පොදු සේවා පහසුකම් භුක්ති විඳීම හා රජයට බදු ගෙවීම. ඔන්න ඔය කියන දේවල් ව්‍යාපාරික ප්‍රජාව විසින් ඉටු කරනවා. හරිනේ? හරි. තව එක කාරණයකට අපි යමු අද දවසේ. ඒ තමයි රජය. හරි. රජය නැත්තම් ආණ්ඩුව කියන්නේ කවුද? දැන් මෙතන දන්නා ඉන්න පුළුවන් දේශපාලන විද්‍යාව එහෙම ඉගෙනගෙන පුරවැසි අධ්‍යයනයේ පාඩම එහෙම ඉගෙන ගත්තා නම් පුරවැසි අධ්‍යාපනයේ පාඩමේදී ආණ්ඩුව කියන එකනාගේ කොටස් 3ක් කියලා දීලා තියෙනවා. මතකද බලන්න
ඉගෙන ගත්ත 10 11 9 10 11 පුරවැසි. ආණ්ඩුව කියන ඒකකේ නැත්තම් අංශයට අදාළ ප්‍රධාන කාණ්ඩ තුන කවුද? ආණ්ඩුවට වැටෙන. රජය කියන ඒකකයේ තුල කටයුතු කරන පුතේ ප්‍රධාන කොටස් තුනක් ඉන්නවා. මෙන්න මේ තුන් දෙනා. එක්කෙනෙක් තමයි විධායකය කියන එකනා. විධායකය. දෙවෙනි එකනා විවස්ථාදායකය. විවස්ථාදායකය. තුන්වෙනි එකනා අධිකරණය. මේ බලන්නකෝ. මෙන්න මේ තුන් දෙනාගේ එකතුවට තමයි අපි සාමාන්‍යයෙන් රජයක් කියලා කියන්නේ. ආණ්ඩුව කියලා කියන්නේ මේ තුන් දෙනාට. මොනවද මෙයාලගේ කාර්යය වෙන්නේ? විවස්ථාදායකයන් තමා පුතේ නීති රීති අනපනත් සකස් කිරීම සම්පාදනය කිරීම කරන්න. විධායකයේ මගින් ඒවා ක්‍රියාවට නංවනවා. අධිකරණයේ මගින් කරන්නේ නීති රීති සම්පාදනය කරපු අනපනත් නිසි ආකාරයෙන් ඉටු වෙනවාද කියන එක සම්බන්ධයෙන් යුක්තිය සාධාරණත්වය ඉටු කිරීම. ඒ කියන්නේ ඒ නීතිය හරියට ක්‍රියාත්මක නොවන අයට දඬුවම් ලබා දීම සහ ඒක පවත්වාගෙන යාමට අදාළ නීතිමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තමයි අධිකරණයේදී සිද්ධ වෙන්නේ. යුක්තිය හා සාධාරණත්වයේ පසඳලීම. එතකොට නීති රීති පනවනවා විවස්ථාදායකයන්, විධායකයන් ඒවා ක්‍රියාත්මක කරනවා, අධිකරණයෙන් ඒවා හරිද වැරදිද කියන එක පරීක්ෂාවට ලක් කරනවා. ඕක තමා පුතේ ආණ්ඩුවක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කාර්යය කරන ඒකකයට අපි කියනවා රජය කියලා. රජයක් විසින් ඉටු කරන කාර්යයන් ගණනාවක් තියෙනවා. විශේෂයෙන් පොදු සේවා පහසුකම් සැපයීම ආණ්ඩුව විසින් කරන්න ඕන. ඒ වගේම පොදු නීති රීති පද්ධතිය සකස් කිරීම ආණ්ඩුව විසින් කරන්න ඕන. ඒ වගේම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අදාළ පොලිස් සේවාවන්, අභ්‍යන්තර නීති හා සාමය ආරක්ෂා කිරීම ආණ්ඩුව විසින් කරන්න ඕන. සුබ සාධන භාණ්ඩ හා සේවා සපයන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. ඒ වගේම නිෂ්පාදකීන්ට සහනාධාර දීම සහ සානුබල සැපයීම වගේම විවිධ පාර්ශවයන්ගෙන් බදු අය කිරීම ආණ්ඩුව විසින් කරනවා. ඔන්න ඔය කාර්යයන් තමයි ආර්ථික පද්ධතියක් තුල රජයට අයත් කාර්යයන් වෙන්නේ. එහෙනම් අපි ඒක ලියාගෙන අද දවසේ පාඩම නවත්තමු. ලියා ගන්න පුතේ රජය කියන ඒකකයේ යටතේ මෙහෙම ලියන්න. විවස්ථා නැත්නම් විධායකය කමා විවස්ථාදායකය අධිකරණය යනාදී අංශවල එකතුව මගින් රජයේ තීරණය වේ. නීති රීති සම්පාදනය කිරීම ඒවා ක්‍රියාවට නැංවීම හා නීති රීති සම්පාදනය කිරීම ඒවා ක්‍රියාවට නැංවීම හා යුක්තිය හා සාධාරණත්වය පසඳලීම රජයක් විසින් සිදුවේ. ආර්ථිකයක් තුල රජයේ විසින් ඉටු කරනු ලබන
කාර්යයන් කිහිපයකි. කාර්යයන් කිහිපයකි. හරි බලා ගන්න පහලින් තියෙනවා පුතේ. පොදු සේවා පහසුකම් සැපයීම, බදු අය කිරීම, රාජ්‍ය ඉතුරුම් බිහි කිරීම, පොදු නීති රීති ස්ථාපිත කිරීම හා ක්‍රියාවට නැංවීම, රාජ්‍ය විවසායන් පවත්වාගෙන යාම. මෙන්න මේ කියන සියලු කාර්යයන් ආණ්ඩුව විසින් ඉටු කරනවා. හොඳට මතක තියාගන්න මේ කියන කාර්යයන් තමයි රජයට අයත් කාර්යයන් ආර්ථික පද්ධතියක් තුල. හොඳයි. එහෙනම් අද දවසේ මගේ සාකච්ඡාව මම මෙතනින් අහවර කරනවා ළමයි.